ළමයි ආයුබෝවන් අප බලමු වර්ගඵලය ආශ්‍රිත ක්‍රමය. වර්ගඵලය ආශ්‍රිත ක්‍රමය. අපි ඉස්සෙල්ලා ප්‍රමේය ටික ඉගෙන ගමු. මේක සරල ප්‍රමේය ටිකක්. මේකේ වැදගත්කම තමයි පුතේ ජ්‍යාමිතික නිර්මාණ වලටත් මේ ටික ඕනේ. ඉතින් පාස් පේපර්ස් වලත් ජ්‍යාමිතිය ගණනත් එක්ක මිශ්‍ර වෙනවා. ඒක නිසා දෙකම සඳහා මේ ප්‍රමේය වල හොඳ අවබෝධයක් ගන්න ඒක තමයි වටින්නේ. ඉදිරියේදී සීලුම ප්‍රමේය නිරුණාම පාස් පේපර් සාකච්ඡා කරමු. right. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මට මැසේජ් කරලා අහන්න පුළුවන්. පළවෙනි ප්‍රමේය වර්ගඵලය ආශ්‍රිත. ළමයි අපි මේකෙදී සලකන්නේ එකම ආධාරකේ එකම සමාන්තර රේඛා අතර පිහිට සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් එකිනෙකට සමානයි. සමාන්තරාශ්‍රයක් කියවම සමුපපාදී යුගල එකිනෙකට සමාන්තර වෙනවා. මේ විදිහට පිහිටන සමාන්තරාශ්‍රවල වර්ගඵලය එකිනෙකට සමානයි. ඒ කියන්නේ ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමානයි පුතේ. ABEF වල වර්ගඵලය ABEF සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි. එතරම් ඇයි එහෙම වෙන්නේ? අපි නිකන් මිනිතෙන් බලමු. එකම ආධාරකේ ඒ කියන්නේ මේ බේස්මන්ට් එක ආධාරක එකම ආධාරක. මේක සිම්පල් ඒ කියලා ගමු. මේ එකම සමාන්තර රේඛාව අතර මේ අතර ලම්බ උස අපි h කියලා ගමු. තොර එකම ආධාරකේ එකම සමාන්තර රේඛා කිව්වම සමාන්තර රේඛා දෙක අතර පරතරය සමානයි. LP එක පරතරය කොහෙට ගියත් එකිනෙකට සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. එකම ආධාරකයක් තියෙනවා. එතකොට මේකේ වර්ගඵලය අපි ABCD වර්ගඵලය හෙව්වොත් ABCD වර්ගඵලය කීයද එන්නේ? මේකේ ආධාරකේ මේ දෙක අතර ලම්බ උස h ඒ ගුණ කිරීම h. මේකේ වර්ගඵලය හෙව්වොත් මොකද සමාන්තරාශ්‍රයක වර්ගඵලය කියන්නේ කවුද? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ලම්බ උස කියන්නේ සමාන්තර රේඛා දෙක අතර උස. සමාන්තර රේඛා දෙක අතර උස. මේක ආධාරකයේ ඒ ලම්බ උස h. ඒතර ඒකේ වර්ගඵලය එනවා ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඊට පස්සේ ABEF වල වර්ගඵල. ඒතර මේ සමාන්තර රේඛා දෙක අතර වර්ගඵලය කිව්වා. ඒකේ ආධාරකේ ඒ අතර ලම්බ උස h. ඒතර ඒකේ වර්ගඵලය එනවා ඒ ගුණ කිරීම h. අන්න එහෙනම් ABCD වල වර්ගඵලයත් ABEF වල වර්ගඵලයත් එකිනෙකට සමානයි. ඒකට මූලික හේතුව තමයි පුතේ මේකේ එකම ආධාරකයක් තියෙනවා. ඒ වගේම එකම සමාන්තර රේඛාව. ඒ කියන්නේ ඕනෑම තැනක එයාගේ පරතරය, එයාගේ ලම්බ උස සමාන. එහෙනම් ආධාරකයේ එකම කරගෙන ඒ අතර පිහිටන ඕනෑම සමාන්තරාශ්‍රයක වර්ගඵලය එකිනෙකට සමානයි. එතකොට එහෙනම් පළවෙනි ප්‍රමේය අපි ලිව්වොත් කොහොමද ලියන්නේ? එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමාන වේ. වර්ගඵලයෙන් එකිනෙකට සමාන වේ. එකිනෙකට
සමාන වේ. වර්ගඵලයෙන් එකිනෙකට සමාන වේ. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර වර්ගඵලය එකිනෙකට සමාන වේ. බලමු. ඒ කියන්නේ එකම ආධාරකය කියන ළමයි එකම බේස්මන්ට් එකක් උඩ තමයි මේක ගොඩනගන්නේ. ඒතකොට මෙයා වෙනස් නොවි. මේක ලියාගන්න ඕනේ. මේක ජ්‍යාමිතියට අපි වෙනම පොතක් භාවිත කරන්නේ. දැන් එහෙම නැත්තම් ලියාගන්න පොතේ දැන් ලියලා. එකම ආධාරකය. කියන්නේ මේ ආධාරකය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට එයාට සමාන්තරව රේඛාවක් යනවා. ඒතර ආධාරකයේ දිග මේ AB වෙනස් වෙන්නේ නැහැ. හැබැයි යාට සමාන්තරව යන රේඛාව දිගටම යනවා. ඒතර ඒ අතර සමාන්තරාශ්‍ර පිහිටනවා නම් ඒ ඕනෑම සමාන්තරාශ්‍රයක වර්ගඵලය එකිනෙකට සමානයි. ඇයි එහෙම වෙන්නේ? ආධාරකයේ දිග වෙනස් වෙන්නේ නැහැ. ඒකේ ඒමයි. ඒතර මේ අතර ඕනෑම තැනක ලම්බ උස ගත්තොත් ඒක h අපි h කියලා හිතුවොත් ඕනෑම තැනක ලම්බ උස වෙනස් වෙන්නේ නැහැ. එකම සමාන්තර රේඛා අතර සමාන්තර රේඛාවක් කියන්නේ නියත පරතරයක්. එකම පරතරයක් තියෙන රේඛා දෙකක් නේ. ඒ කියන්නේ එහෙනම් ආධාරකයේ වෙනස් වෙන්නේ නැහැ. ආධාරකයේ දිග සමාන්තර රේඛා දෙක අතර පරතරය. ඒ කියන්නේ ලම්බ උස වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වර්ගඵලය නොවෙනස්ව පවතින. වර්ගඵලයේ නොවෙනස්ව පවතින. මේ සමාන්තර අශ්‍ර දෙක වර්ගඵලයේ නොවෙනස්ව පවතින. එහෙනම් එතකොට මේකේ වර්ගඵලය වෙනවා ABCD වල වර්ගඵලය A ගුණ කිරීම H. ABEF වල වර්ගඵලය වෙනවා A ගුණ කිරීම H. right. අපි දෙවෙනි ප්‍රමේයයට යමු. මේ එකම concept එකකින් යන්නේ දෙවෙනි ප්‍රමේය. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණ වර්ගඵලයෙන් එකිනෙකට සමාන වේ. ලියා ගන්න දෙවෙනි ප්‍රමේය ඉස්සෙල්ලා ලියා ගන්න. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමාන වේ. වර්ගඵලයෙන් සමාන වේ. තර එකේ ආධාරකයේ එක බේස්මන්ට් එක වෙනස් වෙන්නේ නැහැ. තර මෙයාට සමාන්තරව යන රේඛාවක් උතේ. එයාට සමාන්තරව යන රේඛාවක්. තර මේ අතර පිහිට ආධාරකයේ එකම බිඳුව. ඒ කියන්නේ සෑම විටම ආධාරකයේ දිගේ ඒ බිඳුව. එහෙම හිතින පරිදි මේ අතර ත්‍රිකෝණ ඕනෑම තරම් ප්‍රමාණයක් ඔයගලන්ට අඳින්න. ඒ හැම ත්‍රිකෝණයකම වර්ගඵලය එකිනෙකට සමානයි. එයි එහෙම වෙන්නේ එකම සමාන්තර රේඛා නිසා මේගොල්ලන්ගේ ලම්බ උස නියතයි. ඒ ලම්බ උස වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. මේ ලම්බ උස වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි. එච්ම තමයි. එකම ආධාරකය මේ එකම සමාන්තර රේඛාව මේ අතර පිහිටන ත්‍රිකෝණ වල වර්ගඵලය එකිනෙකට සමානයි. ඒක නියතයි අගය. ඒක වෙනස් වෙන්නේ නැහැ. අනේ එතකොට මේ බලන්න ABC ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා AB D ත්‍රිකෝණයේ වර්ගඵලය ABC ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ කවුද? භාගයක්. ආධාරකය වෙන්නේ ලම්බ උස වෙන්නේ H. ලම්බ උස වෙන්නේ H. ABC මේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ කවුද? භාගයක්
ආධාරකයේ මේ ලම්බ උස B ලම්බ උස H අන්න බලන්න ආධාරකයේ වෙනස් වෙන්නේ නැහැ. එකම සමාන්තර රේඛා අතර කිව්වම ඒ අතර ලම්බ උස වෙනස් වෙන්නේ නැහැ. ලම්බ උස වෙනස් වෙන්නේ අන්න එතකොට එකම ආධාරකයේ අතර පිහිටන අපේ කලින් ප්‍රමේය ඉගෙන ගත්ත එකම ආධාරකයේ එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තරාශ්‍රත් වර්ගඵලයෙන් සමානයි. ත්‍රිකෝණත් වර්ගඵලයෙන් එකිනෙකට සමානයි. දැන් ප්‍රමේය දෙකම එක හා සමානයි. එන එකම ආධාරකයේ එකම සමාන්තර රේඛා අතර පිහිටන කලින් ප්‍රමේය සමාන්තරාශ්‍ර වර්ගඵලයෙන් සමානයි. මේ ප්‍රමේය ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. මේක නියතයක් නෙමෙයි මේක ප්‍රමේයක්. ඒ අදාළ ප්‍රමේය අවස්ථාව අනුව වෙනස් වෙනවා. ප්‍රමේය කියන්නේ නීතිය. එකම ආධාරකේ මේ බලන්න ඕගොල්ලන්ට තේරෙනවද දිග ආධාර ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඒතර ආධාරකය වෙනස් වෙන්නේ ලම්බ උස වෙනස් වෙන්නේ නේද? ප්‍රමේයක් කියන්නේ නීතියක්. ඒක නියතයක් කියලා වචනේ භාවිතා කරන්නේ නැහැ. ඒක මේවල කෝණ සමාන වෙන්නේ නැහැ. කොනේම කෝණ එකිනෙකට සමාන වෙන්නේ නැහැ. සමාන වෙන අවස්ථා තියෙනවා. මේ කෝණ එකිනෙකට සමාන වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ සමාන ආධාරකයේ සමානයි. එතකොට එකම සමාන්තර රේඛා අතර කිව්වම මේ ත්‍රිකෝණේ ලම්බ උස කියන්නේ ඇත්තටම ත්‍රිකෝණේ උසනේ උච්චයනේ. තොර උස වෙනස් වෙන්නේ එකම සමාන්තර රේඛා අතරේ පිට. අපේ ඊළඟ ප්‍රමේයය ඊළඟ ප්‍රමේය තියෙන්නේ කලින් ඉගෙන ගත්ත සමාන්තරාශ්‍ර ප්‍රමේය සහ මේ ත්‍රිකෝණ ප්‍රමේය දෙක සම්බන්ධ කරලා. ඒ දෙකේ සම්බන්ධතාවය. ඉතින් මේක ධනුවැලක පුරුක් වගේ එකිනෙකට සම්බන්ධයි. ඒක එකිනෙකට ගලාගෙන යනවා. මේ බලන්න පස්සේ මම ප්‍රමේය කියනවා. එකම ආධාරක. එකම ආධාරක. එකම සමාන්තර රේඛා. ඔය අතර සමාන්තරාශ්‍රයක් පිටනවා. සමාන්තරාශ්‍රය නම් සම්කෝපාදී යුග සමාන්තර. අපි ඒක ABCD කියමු. ඔය අතර පිටන පුතේ ත්‍රිකෝණය. මේක ඉකින් තර ඕකේ මොකක්ද එකිනෙකට සම්බන්ධතාවය? ඕකේ එකිනෙකට සම්බන්ධතාවය කුමක්ද? අපල එකම ආධාරකයේ කිව්වම මේක වෙනස් වෙන්නේ නේ. එකම ආධාරකය. මේක වෙනස් වෙන්නේ නේ. මේ අතර ලම්බ උස. ඒතර ලම්බ උස කියන්නේ ඇත්තටම මේ සමාන්තරාශ්‍රයේ මේ සමාන්තර පාද දෙක අතර පරතර. ඒක වෙනස් වෙන්නේ. එහෙනම් අපි දෙන්නගේ වර්ගඵලය බලමු. ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵල කීයද වෙන්නේ? ආධාරකයේ සමාන්තර රේඛා දෙක අතර ලම්බ උස H ABE ත්‍රිකෝණයේ වර්ගඵලය භාගය ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ආධාරකයේ එකම සමාන්තර රේඛා කිව්වා ඒ අතර ලම්බ උස සෑම විටම නියතයි. ලම්බ උස සෑම විටම නියතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. අනේ එහෙමනම් මොකක්ද අන්න ළමයි මෙසේජ් කරනවා මේ දෙකේ සම්බන්ධතාවය මොකක්ද? එකම ආධාරකය එකම සමාන්තර රේඛාව එකම ආධාරකයක් එකම සමාන්තර රේඛාවක් අතර පිහිටන නේද? ත්‍රිකෝණයක වර්ගඵලය මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් හරි අඩ එකම ආධාරකයක් සහ එකම සමාන්තර රේඛාවක් අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලය ඒ අතර පිහිටන සමාන්තරාශ්‍රයක වර්ගඵලයෙන් හරි අඩ සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ ඒ ගුණ කිරීම H ත්‍රිකෝණයේ වර්ගඵලයේ භාගයක්
ඒ ගුණ කිරීමේ එහෙනම් එකම ආධාරකයක් එකම සමාන්තර රේඛාවක් අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලය අර සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් හරියට අන්න ප්‍රමේය. ඒක අපි මිනිතෙන් ඔප්පු කරා. මේ ඔප්පු කරේ මිනිතෙන් ඔප්පු කරා. මොකද්ද ප්‍රමේය? හරි ලස්සනයි. මේ බලන්න මුලින්ම අපි ඉගෙන ගත්තා එකම ආධාරක එකම සමාන්තර රේඛාව අතර පිහිටන සමාන්තරාශ්‍රය නේද? සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමානයි. සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමානයි. ඕක ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන ගන්නවා එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණය වර්ගඵලයෙන් එකිනෙකට සමානයි. right මේක ආධාරකයේ උතර මේක ලම්බෝස h මේක ලම්බෝස h එකම සමාන්තර රේඛා. තුන්වෙනි ප්‍රමේයෙන් ඉගෙන ගන්නවා මේක 1 2 3 මේ දෙක අතර සම්බන්ධතාවය. तो समांतराश्रय वर्गඵලයේ ගුණ කිරීම h නා ඒ එකම ආධාරකයේ සහ සමාන්තර රේඛාව අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලයේ සමානයි භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. එහෙනම් මේ දෙක අතර සම්බන්ධතාවය මොකක්ද? හරියටම සමාන්තराश्रय वर्गඵලයෙන් හරියට තමයි ත්‍රිකෝණයක වර්ගඵලය. එහෙනම් ප්‍රමේය තමයි එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලය ඒ අතර පිහිටන समांतराश्रय वर्गඵලය ත්‍රිකෝණයක වර්ගඵලය ඒ අතර පිහිටන සමාන්තराश्रයක වර්ගඵලයෙන් හරියට සමාන්තරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණයක වර්ගඵලය අපි කෙටියෙන් ලියමු. ඒ අතර උන්නේ සමාන්තराश्रයක වර්ගඵලයෙන් හරියට ත්‍රිකෝණයක වර්ගඵලය සමාන්තराश्रයක වර්ගඵලයෙන් හරියට දාගන්න. එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර ඒක තමයි මේ ප්‍රමේය තුනේම ස්ටාර්ට් එක. එකම ආධාරකය එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තराश्रय වර්ගඵලයෙන් සමානයි ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි ත්‍රිකෝණික වර්ගඵලයේ සමාන්තराश्रයක වර්ගඵලයෙන් හරියට මොන ප්‍රමේය තුන දන්වැලක පුරුක්සේ කෙනෙකුට ගලාගෙන යනවා. අපේ ළමයි ඇත්තටම වර්ගඵලයේ ආශ්‍රිත ප්‍රමේය තුනයි තියෙන්නේ. නමුත් මේ ආශ්‍රිත මම ඔයගලන්ට හතරවෙනි ප්‍රමේයකුත් උගන්වනවා. මේක මේ වෙනකොට සිලබස් එකේ නැහැ. නමුත් මේක අත්‍යවශ්‍ය ප්‍රමේය. කලින් සිලබස් එකේ තිබ්බ අත්‍යවශ්‍ය ප්‍රමේය. උසස් පෙළදී මේ ප්‍රමේය ඔයගලන්ට අනිවාර්යයෙන්ම භාවිතා කරන්න වෙනවා. එතනදී ඒ ගුරුවරු දන්නේ ඔබේ සිලබස් එකෙන් මේක හදලා කියලා. මේක අත්‍යවශ්‍ය ප්‍රමේයක්. මාත් දන්නේ ඇයි සිලබස් එකෙන් මේක හදලා තියෙන්නේ කියලා. මොකද මේක පේපර්ස් හදන අයට අමතක වෙලා හිටපු ගමන් ගණන් වලට යොදලා ඉවර නැතුව නෙමෙයි. ඒ මාවත් හදලා දාන්න. right? සාමාන්‍ය මේකෙන් ගණන් එන්නේ නැහැ. හිටපු ගමන් පේපර්ස් හදන අයට අමතක වෙනවා මේ ප්‍රමේය සිලබස් එකේ නැහැ කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ සමහරක් කෙටි ප්‍රශ්න එනවා. ඒකට මේක භාවිතා කරන්න වෙන එකක් නැහැ සාමාන්‍ය පෙළදී. උසස් පෙළදී භාවිතා කරන්නට වෙනවා. එතනදී ඔයගොල්ලන්ට මේ ප්‍රමේය උගන්වන්නේ. ඒතකොට ඔයගොල්ලෝ විශේෂම උසස් පෙළ මැත්ස්
බයෝ වගේ කරන අය මේක ඉගෙන ගන්න නැති වුණාම ඒගොල්ලෝ එතනදී ගොඩක් අසරණ වෙනවා. කොහොමද සර් මේ සම්බන්ධතාවය ගත්තේ කියලා ගැටලුවක් එනවා. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට එක්සෑම් වලදී අහන්නේ නැහැ. නමුත් සමහරක් කෙටි ප්‍රශ්න ඇවිල්ලා තිනවා මේ ප්‍රමේය භාවිත කරන්න සිදුවෙන තැන්. හැබැයි පේපර්ස් මම හිතන්නේ පළාත් පේපර්ස් වල තමයි ඇවිල්ලා තියෙන්නේ. රයිට්? මම හරියටම මතකයි පාස් පේපර්ස් වල මුල් කාලේ සිලබස් එක චේන්ජ් වෙච්ච මුල් කාලේ ඇවිල්ලා තිබ්බා. එනේ මේ වගේ තැන් වලදී ඒගොල්ලෝ ලකුණු දෙන්න ඕනේ. මේක උසස් පෙළ කියලා දාගන්න උසස් පෙළට අවශ්‍යයි. උසස් පෙළ සඳහා A-level සඳහා A-level maths bio කරන අය සඳහා මේ ප්‍රමේය දෙක. ඒක වැදගත්. පටවද ඒගොල්ලෝ 2016 15 ඒක නිව් සිලබස් එකට කලින් මම හිතන්නේ 1990 ගණන් වලදී මේක අහුවෙලා. ඒකේ තරම් උසස් පෙළට වැදගත් විෂය. ඒක නිසා උසස් පෙළ සඳහා මේ ප්‍රමේය දාගන්න. මේ ප්‍රමේය වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේය එකම සරල රේඛාවක් මත ආධාරක පිහිටියා වූද එකම උච්චයක් ඇත්තා වූද උච්චයක් කියන්නේ මේ ත්‍රිකෝණවල උස සමානයි එකම උච්චය මේ ත්‍රිකෝණ දෙකේම උච්චය උසම තැන සමානයි කියන්නේ ත්‍රිකෝණ දෙකේම ලම්බක උස සමානයි එකම ආධාරකය එකම සරල රේඛාවක් මත ආධාරක පිහිටනවා. දැන් මෙයාගේ මේ ත්‍රිකෝණේ මේක BCD කියමු. මේ ත්‍රිකෝණයේ ආධාරකය අපි x කියලා ගත්තොත් මේ ත්‍රිකෝණේ ආධාරකයේ දිග අපි y කියලා ගමු. y කියලා ගමු. ඒතර මේ ප්‍රමේය කියවෙන්නේ හරි ලස්සන අපූර්ව කතාවක් කියවෙනවා. ABD ත්‍රිකෝණයේ වර්ගඵලය කවුද වෙන්නේ? ABD ත්‍රිකෝණයේ වර්ගඵලය බෙදීම BCD ත්‍රිකෝණයේ වර්ගඵලය. අපි බලමු නිකන් මේකේ රිසල්ට් එක මොකක්ද දෙන්නේ කියලා. මිනිතේ ඇසුරින් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය එන්නේ භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මේ ත්‍රිකෝණයේ ලම්බ උස එකම උච්චය නිසා h ම තමයි. ඒක මහා කෝණ ත්‍රිකෝණයක් නිසා ලම්බක උස පිටානේ ත්‍රිකෝණයට පිට. ඒතර භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඒතර මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ භාගයක් ආධාරකයේ දිග y ලම්බ උස h ම. එතකොට මොනවාද සිද්ධ වෙන්නේ? මේ භාගයට භාගය කැපෙන. මේ ස්ට්‍රෙච් කැපෙන. එතකොට වර්ගඵල අතර අනුපාතය ආධාරක අතර අනුපාතයට සමානයි. සාමාන්‍යයෙන් ළමයි අපිට භාගයක් අනුපාත ලෙස ලියන්නත් පුළුවන් අනුපාතයක් භාග ලෙස ලියන්නත් පුළුවන්. ඒ නිසා අපි මේක අනුපාතයක් ලෙස ලියුවොත් රේෂියෝ එකක් ලෙස ලියුවොත් නේද ABD ත්‍රිකෝණයේ වර්ගඵලය 32ක් BCD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි මේක එනවා x අනු y x අනු y එකම ආධාරක ඒ කියන්නේ එකම සරල රේඛාවක් මත ආධාරක පීඨන කියන්නේ උච්චය සමාන වෙන්න ඕනේ. එකම උච්චයක්ද එකම සරල රේඛාවක් මත ආධාරක පිහිටනවා නම් අන්න ඒගොල්ලන්ගේ ත්‍රිකෝණවල වර්ගඵල අතර අනුපාතය ආධාරක අතර අනුපාතයට සමානයි. ප්‍රමේය තමයි එකම සරල රේඛාවක් මත ආධාරක පිහිටියා වූද එකම උච්චය ඇත්තා වූද මේ උච්චයක් කියන්නේ උසම තැන එකම උච්චය එකම උසක් කියලා ගන්න අපි ලම්බක උස. එහෙම වෙන්නේ ආධාරකයේ දිග වෙන
එකම සරල රේඛාවක් මත ආධාරකයේ පිහිටුවා වූද ආධාරක පිහිටියා වූද එකම උච්චයක් ඇත්තා වූද ත්‍රිකෝණවල වර්ගඵල අතර අනුපාතය ආධාරක අතර අනුපාතයට සමාන වේ. අනුපාතයට සමාන එකම උච්චය පොදු උච්චයක් තියෙන. උච්චය කියන්නේ උසම තැන. කන්දක මුදුන හිතන කඳු ගැට දෙකක් කියනවා. ඒතර කඳු ගැට දෙකේම මුදුන සමාන. එකම උච්චය, එකම උස. උච්චය කියන්නේ උසම තැන සමාන. උච්චය කියන්නේ උසම තැන. නේද? මේක උසම තැන සමාන. ඒ කියන්නේ උසම තැන ඉඳන් ආධාරකයට ලම්බකයක් ගෙවුවම ඒ උස දෙන්නගේ ලම්බ උස එකිනෙකට සමාන. අනේ එතකොට ආධාරක විතරනේ වෙනස් වෙන්නේ. එහෙනම් එතකොට වර්ගඵල අතර අනුපාතය හොයනකොට ආධාරක දෙක විතරයි වෙනස් වෙන්නේ. මේකත් එක්ක ඔයගොල්ලන්ට තේරෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආධාරක අතර අනුපාතය වර්ගඵල අතර අනුපාතයට සමාන. මේකෙන් හත් ලස්සන ගණන් නිර්මාණය කරන්න පුළුවන්. මම මේකේ ගණනුත් ඉදිරියේදී හදවන මේ ප්‍රමේය සම්බන්ධ ඔයගොල්ලන්ට ඒවා වැදගත් වෙනවා මාතර්ලා දාන්න බෑ. මොකද කවදාවත් උසස් පෙළදී වෙනම කියලා මේ ප්‍රමේය උගන්වන්නේ ඔබ සාමාන්‍ය පෙළදී ඉගෙනගෙනම යන්න ඕනේ. දැන් අපි මේ වෙනකොට ජ්‍යාමිතිය පළමු නිබන්ධනයේ පොත් පිංච පළ කරලා ඒකට ගණන් 100 ටියුට් එකක් දුන්නා. අපි ඒක වෙනම සාකච්ඡා කරගෙන යනවා. නේද? පන්ති කාමරවලදී ඒ ගණන් 100 ඉවරුනාට පස්සේ දෙවෙනි 100 අපි ලබා දෙනවා. එතකොට ඔය ජ්‍යාමිතිය පළවෙනි පොත් පිංච පන්තියේ නැති ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට ආයතන වලින් ලබා ගන්නත් පුළුවන්. නැත්නම් දුර බැහැර ඉන්නවා වෙනම ඒ කුරියර් කරන්න යන මුදල මම හිතන්නේ 250ක් වගේ යනවා. ඒ මුදල එක අර පීස් එක බැංකුවට බැර කරොත් ඒගොල්ලන්ට ටියුට් එක ලබා ගන්න පුළුවන්. ප්‍රශ්න 100 එක්ස්ට්‍රා දෙන්නේ. අවශ්‍ය ළමෙක් ඉන්නවා නම් WhatsApp කරන්න. දුර බැහැර ඉන්නවා නම් ඒ පොත් ජ්‍යාමිති එක කොටස ලබා ගන්න පුළුවන්. මේක උරුනේ ගමන් ජ්‍යාමිති දෙක කොටස ඔයගලන්ට ලබා දෙනවා. ඊළඟ ගණන් 100ත් එක්ක බලාපොරොත්තු වෙනවා ජ්‍යාමිති ගණන් 500ක් විතර වෙන්න සාකච්ඡා කරන්න. අපේ මේක අභ්‍යාසවලට ගමන් කරන්නද මේ ප්‍රමේය හරියද දාගත්තද? අපේ අභ්‍යාසවලට අපේ මේක ඉක්මනට දාගන්න. ඉක්මනට එකම සරල රේඛාවක් මත ත්‍රිකෝණ පිටනවා නම් වර්ගඵල අතර අනුපාතය ආධාරක අතර අනුපාතයට සමානයි. අපේ අභ්‍යාසයට එතනම
මේ ප්‍රමේයන් හතර පිළිබඳ අවබෝධය නැත්තම් ජ්‍යාමිතික නිර්මාණකාරයේදී පවා හිර වෙන්න පුළුවන්. ඒ තරම් වැදගත් මේක. මේක මකන්නම් YouTube එකෙත් ජ්‍යාමිති මුල ඉඳන් දාලා තියෙනවා සීලුම සෙමිනාර් එක. ඔයගලන්ට ඒව නැවත බල ගණන් හදන්න පුළුවන්. ඉතින් පළවෙනි ගණන් 100 සහ පළවෙනි පොත්පින්ච නිබන්ධනයක් ආකාරයෙන් අපි මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා. ඒකේ දෙවන නිබන්ධනයේ ළඟදී නිකුත් වෙනවා ඊළඟ ගණන් 100ත් එක්ක. right? ලබන මාසෙදී අනිවාර්යයෙන්ම මොකද මේ වර්ගඵල ආශ්‍රිත ප්‍රමේයන් එක්ක මූලික ජ්‍යාමිතියේ දෙවන්ත ප්‍රමේයන් ටික ඉවරයි. ඊට පස්සේ ඔයගලන්ට බහුවාශ්‍ර පිළිබඳ ප්‍රමේයන් සහ පයිතගොරස් ප්‍රමේය අපි ඔයගොල්ලෝ හරි දන්න සරල ප්‍රමේයන් දෙකක් එක කෙටි ප්‍රශ්න වලට නිතර එනවා. ඒ දෙක අපි ලබන සතියේදී කරනවා. එතකොට නිල වශයෙන් මූලික ජ්‍යාමිතිය 100ක් ඉවරයි. මට කොම් කැරි තියලා ඉවර කරන්න බෑ නේ. ඇත්තටම දැන් කෙලින්ම සෙකන්ඩ් පේපර් එකේ ගණන් වලට අත ගහන්න පුළුවන්. නමුත් අර චූටි ප්‍රමේය දෙකක් නේද? පයිතගොරස් ප්‍රමේය, බහුවාශ්‍ර පිළිබඳ ප්‍රමේය. right? ඔය දෙක ඉවර කරාම 100ක් මූලික ජ්‍යාමිතිය. ඊට පස්සේ අපිට ඉතුරු වෙන්නේ වෘත්ත ජ්‍යාමිතිය. ඉතින් අපි කොහොමද සෙකන්ඩ් පේපර් එකේ ගණන් අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා දෙවෙනි කොටසට හා සම්බන්ධ රචනා ප්‍රශ්න අපි තව ගොඩක් ගණන් හදලා ප්‍රැක්ටිස් කරලා පාස් පේපර්ස් ගණන් හදමු. වෘත්ත ජ්‍යාමිතිය කියන්නේ ඇත්තටම හරි ඉන්ට්‍රෙස්ට් කොටස ජ්‍යාමිතිය කහරේට අල්ලගත්තොත් ඒක හරිම ලේසි. අපි ඒක සුන්දරව කරමු. ඒක සෙමිනාර් තුනකින් වගේ ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ ජායන් පිළිබඳ ප්‍රමේයන් එක දවසක, කෝණ සම්බන්ධ ප්‍රමේයන් එක දවසක, ඊට පස්සේ ස්පර්ශක පිළිබඳ ප්‍රමේයන් තව දවසක. දවස් 3ක්. ඒ කියන්නේ තව දවස් 4කින් මුළු ජ්‍යාමිතියම ඉවරයි. සම්පූර්ණ ජ්‍යාමිතියම අවසන්. හරි. අභ්‍යාස පළවෙනි ගාන මේක සමාන ත්‍රිකෝණ යුගල් නම් කරන්න තියෙනවා. මට මැසේජ් කරන්න නම් කරන්න. මේක අභ්‍යාසයේ පළවෙනි ගාන දාගන්න. මේකේ සමාන ත්‍රිකෝණ යුගල් නම් කරන්න. वर्गඵලය සමාන. ඒක वर्गඵලය සමාන ත්‍රිකෝණ යුගල් නම් කරන්න. वर्गඵලය සමාන ත්‍රිකෝණ යුගල් නම් කරන්න. ළමෙක් නම් කරලා තියෙනවා බලමු මේ දෙක හරිද කියලා. DB DB C
DBC ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි DEC ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි DEC. ඒක වැරදි. ඔව්. ඊළඟට ළමයි BE. ඔව්. DBC ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි BEC ත්‍රිකෝණය. ඒක හරි. එකයි. තොර කවුද එකම ආධාරකයේ ලෙස තෝරගෙන තියෙන්නේ? BC නේ. BC. එහෙනම් තව දැන් එකම ආධාරකයේ ලෙස BC තෝරගත්තොත් එනවා මේ බලන්න එකම ආධාරකයේ ලෙස තෝරගත්තොත් තොර මේ එකම සමාන්තර රේඛාව අතර පිටන මේ B BCD අනිත් එක BCE තව යුගලයක් තියෙනවා. ඊළඟ යුගලේ එකම ආධාරකයේ ලෙස මෙයාව තෝරගන්න. එතකොට කවුද? DEB. එයා සමාන වෙයි. ඊළඟ DEC. එපමණයි. එපමණයි. තව යුගලයක් තියෙනවා. පුළුවන් නම් very good. pay attention. DOB हमें सिद्धांत ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමාන. DOB वर्गඵලයෙන් සමානයි EOC ත්‍රිකෝණ. එහෙනම් දෙවෙනි කාරණා තමයි ඊට ගැටලුවේ DOB ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි EOC ත්‍රිකෝණයේ වර්ගඵලය DOB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි EOC ත්‍රිකෝණයේ වර්ගඵලය බව පෙන්වන්න. බව පෙන්වන්න බලන්න බවේ පෙන්වන්න. අන්තිම එක කොහොමද ගත්තේ කියලා තමයි පෙන්වන්නේ. කල්පනා කරලා බලන්න ප්‍රත්‍යක්ෂද? ප්‍රත්‍යක්ෂ ඇසුරින්ස very good. අන්න එක ළමයි කහන අන්තිම එක කොහොමද ගත්තේ කියලා තව ළමයිකගේ උත්තරේ යනවා ප්‍රත්‍යක්ෂ ඇසුරෙන්. Yes, of course. අංගසම අපුනේ අංගසම කියලා ඔප්පු කරන්න බෑ මේ සාක්ෂිය. අංගසම නෑ ප්‍රත්‍යක්ෂ ඇසුරින් ගන්න. මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය දෙපැත්තෙන්ම අඩු කරනවා අනහ ඒ ගන්න ත්‍රිකෝණ යුගලෙත් එක්ක වෙනස් වෙනවා. හරි. ළමයිගේ උත්තරය හරි. එක්ක අඩු කරනවා නේද? දෙපැත්තෙම අඩු කරන්න ඕනේ. එතකොට මේ මුලින්ම ගන්න ත්‍රිකෝණ යුගලෙත් එක්ක තමයි ඒක ලියන්න පියවර. දැන් අපි ගමු මේ බලන්න හරිම ලේසි. මේ ඔකුරු මේක හැදුවොත් මේ ත්‍රිකෝණ යුගල සමානයි. මුලින්ම ගන්න මේ ත්‍රිකෝණ යුගල අපි ඒක ලියමු ලස්සන එකට BCD. BC එකම ආධාරක BCD ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි BCE. ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් සමානයි BCE. ත්‍රිකෝණයේ වර්ගඵලය මොකද හේතුව ලියන්න. එකම ආධාරක හා
එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණ වර්ගඵලයේ සමාන වේ. වර්ගඵලයෙන් සමාන වේ. වර්ගඵලයෙන් සමාන වේ. එතකොට මේ දෙකේ මේ විශාල ත්‍රිකෝණේ වර්ගඵලයෙන් සමාන. අපිට ඔප්පු කරන්න ඕනේ කවුද? DOB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි EOC. එතකොට අපි දන්නවා BCD දැන් මේ ප්‍රත්‍යක්ෂ වලදී අපි එක පැත්තක් ඔප්පු කරනකොට අනිත් පැත්තේ ඉබේ එනවා. BCD වලින් DOB ලබා ගන්නේ කොහොමද? BCD වලින් මේ DOB කියන කැලල ලබා ගන්න මෙන්න මේ කැලල කපලා ඉවත් කරන්න ඕනේ. එහෙනම් BCD කියන ත්‍රිකෝණයෙන් BOC ත්‍රිකෝණය කපලා ඉවත් කරාම BDO ත්‍රිකෝණය ලැබෙනවා. එහෙනම් දෙපසින්ම අපි අලු කරනවා කවුද? අපි සමාන කරගත්තේ මේ ත්‍රිකෝණ යුගලය නිසා දෙපැත්තෙන් අඩු කරනවා BOC. හැබැයි අපි සමාන කරගත්තේ මේ ත්‍රිකෝණ යුගලය නම් දෙපැත්තෙන් අඩු කරන්නේ DEO. අපි සමාන කරගන්න ත්‍රිකෝණ යුගලයත් එක්ක තමයි තීරණය කරන්නේ මොන පොදු කොටසද මේ BOC දෙන්නටම පොදුයි. ඒ පොදු කැලල කපලා ඉවත් කරාම මේ කැලි දෙක ඉවත් වෙනවා. කෙනෙක් සමාන කරගත්තේ මේ ත්‍රිකෝණ යුගලය නම් කපලා ඉවත් කරන්න ඕනේ DEO. අනේ ප්‍රත්‍යක්ෂ සමාන කැලලකින් සමාන කැලල කඩු කරාම ලැබෙන ප්‍රතිඵලය දෙකකිනකට සමානයි. බලන්න ලස්සන ගාන BCD ත්‍රිකෝණේ වර්ගඵලයෙන් අඩු කරන්න BOC ත්‍රිකෝණේ වර්ගඵලය අන්න එතකොට අපිට ලැබෙනවා කවුද? එක පැත්තක් ලැබෙනවා අනිත් පැත්තේ එතකොට ඉබේ ලැබෙනවා නේද? BCE ත්‍රිකෝණේ වර්ගඵලයෙන් අඩු කරන්න කවුද? BOC ත්‍රිකෝණේ වර්ගඵලය. මේ BOC ත්‍රිකෝණේ වර්ගඵලය. BOC ත්‍රිකෝණේ වර්ගඵලය. तो මේක ප්‍රත්‍යක්ෂ. එතකොට BCD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි BCE ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒකෙන් මේ මැද පොදු කැලල කපලා ඉවත් කරනවා BOC. එතකොට ඒකට හේතුව ලියන්න ප්‍රත්‍යක්ෂ සමාන කැලලකින් සමාන කැලලක් අඩු කරාම ලැබෙන ප්‍රතිඵලයද සමාන. එම නිසා මොකක්ද වෙන්නේ? මේ කැලල කපලා ඉවත් කරාම ලැබෙන්නේ කවුද? DOB. එම නිසා DOB ත්‍රිකෝණය වර්ගඵලයෙන් සමානයි කාටද? EOC ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමානයි. EOC ත්‍රිකෝණයට වර්ගඵලයෙන් සමානයි.
ආචාර්ය අප්‍රාන් අහනවා මෙහෙම. මෙන්න මේ AB D ත්‍රිකෝණයේ වර්ගඵලය ADC ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. සමානයි කියන තරම් ප්‍රමාණවත් සාක්ෂි නැත. ආයි කියලා දෙන්න. ළමයි මේ විශාල ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලයට සමානයි. ඒකට හේතුව එකම ආධාරක එකම සමාන්තර රේඛා අතර පිහිටන ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. ත්‍රිකෝණ වර්ගඵලයෙන් සමානයි. එතකොට ඒ සමාන කැලේ මෙන්න මේ පොදු කැල මේ ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමානයිනේ. ඉතින් ඒකෙන් දෙපැත්තෙම අඩු කරනවා කවුද? BOC. ඒක අපි ප්ලෑන් කරන්නේ එක පැත්තක් ගන්න DOB ගන්න ප්ලෑන් කරනවා එක පැත්තකින්. BCD ගේ DOB ගන්න මේ මැද කැල කපලා අයින්ට කරන්න. එක පැත්තක් ලබා ගන්න ප්ලෑන් කරනවා. හිතන්නේ කාඩ්බෝඩ් වලින් හදන්නේ කියලා. මේ කාඩ්බෝඩ් වලින් සමාන වර්ගඵලයෙන් යුක්ත මේ වගේ ත්‍රිකෝණ දෙකක් හදන්න. ඒ ත්‍රිකෝණ දෙකෙන්ම සමාන කැලේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය 15යි 15යි කියලා හිතන්න. ඒ ත්‍රිකෝණ දෙකටම පොදු කොටසක් තියෙනවා. මේ BOC ඒ කියන්නේ හිතන වර්ගඵලය 5යි 5යි කියලා සමාන වර්ගඵලයක් අඩු කරනවා. එතකොට 15න් 5ක් අඩු කරාම 10යි. 15න් 5ක් අඩු කරාම 10යි. එතකොට සමාන කැලේකින් සමාන වර්ගඵලයක් පොදු කොටසක් අඩු කරන්නේ. එතකොට ලැබෙන ඉතිරි වර්ගඵලයේද එකිනෙකට සමානයි. තව ගැටලු තියෙනවා ඉන්නවනම් ප්‍රශ්න කරන්නකෝ. තව ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්. මේක මක්කන්නද? ඊළඟ ගානට යන්නද? අපි ඊළඟ ගානට අපි යමු සමාන්තර ආශ්‍ර පිළිබඳ ගානකටනේ වර්ගඵලය ආශ්‍ර. එහෙනම් මම මේක මක්කනවා. මම අර ප්‍රශ්න 100 ටියුටර් වලදී මේවට අදාළ කෙටි ප්‍රශ්න එහෙම දාන්න. පොඩ්ඩක් අර බව පෙන්වීම ගණන් ටික දැන් ප්‍රැක්ටිස් කරන්න එපා. मैं गाने बना कर देवनी का और आप ब्रेन प्रैक्टिस एक्सरसाइज टिकट करूँ मालूम टिकट करूँ इधर राइट मैं बारे में अभ्यास से देखकर देवनी का मैं देखे किन्हीं का समांतर है AC समान है BD पढ़वे नहीं कर
AB සමානයි CD බව. දෙවෙනි එක AB FG සමාන්තරාශ්‍රය වර්ගඵලයෙන් සමානයි CDEF සමාන්තරාශ්‍රය වර්ගඵල බව. තුන්වෙනි එක ACFG trapezium वर्गඵලය සමානයි BDEF trapezium वर्गඵලය බව පෙන්වන්න. මෙතන වැඩිපුර යෙදෙන්නේ ළමයි ප්‍රත්‍යක්ෂ. ඔබට මතක ඇතිනේ මම ප්‍රත්‍යක්ෂ සෙමිනේක ඔයගලන්ට ඉගෙනුවා පුදුම වැදගත් කියලා. මේක ඇත්තටම ප්‍රත්‍යක්ෂ තමයි වැඩිපුර තියෙන්නේ. පළවෙනි එක ඔප්පු කරන්න. AC සමානයි BD නම් මේක තමයි ස්ටාර්ට් නම් මෙන්න මේ ටික ඔප්පු කරන්න. මේ කියලා තිබ්බත් කමක් නැහැ. නම් කිව්ව පොඩි ගැම්මක් තියෙනවනේ. AC සමානයි BD නම් මෙන්න මේ ප්‍රමේය ටික ඔප්පු කරන්න. अब බලමු තමයි අපි මේ ගන්න බලමු. පළවෙනි එක. දැන් මේ ප්‍රත්‍යක්ෂ ගානක් හදනකොට ළමයි මේක තමයි මේක ලියාගන්න ඕනේ. දීලා තියෙන දත්. AC සමානයි BD. මේ ප්‍රත්‍යක්ෂ ගානක් පියවර තුනකින් හදන්න පුළුවන්. මේකෙන් ඔප්පු කරන්න ඕනේ. AB සමානයි CD බව. මේක තමයි ඔප්පු කරන්න ඕනේ. මේක මම මේ හිස්තන. ඒතර මේක දාත්තේ. ප්‍රත්‍යක්ෂ ගානක් හදන හැටි බලන්න. AC සමානයි BD. ඒක තමයි දාත්තේ. මේ AC දිග මේ BD දිගට සමානයි. එක පැත්තක් හදාගන්න try කරන්න. ඒතර අනිත් පැත්තේ ඉබේම AC කියන දිගෙන් AB කියන දිග හදාගන්නේ කොහොමද? මේ AC කියන දිගෙන් AB දිග හදාගන්න. හිතන්නේ AC කියන්නේ කම්බියක් කියලා. ඒකෙන් AB දිග හදාගන්න මොකද්ද කරන්න ඕනේ? BC කොටස කපලා ඉවත් කරන්න ඕනේ. එහෙනම් AB ගෙන් අඩු කරන්න BC. සමීකරණයක එක පැත්තකට කරන දේ අනිත් පැත්තටත් කරන්න ඕනේ. අන්න සමාන කැලලකින් සමාන කැලලක් අඩු කරාම ලැබෙන ප්‍රතිඵලයද සමාන. ඔකට අපි කියනවා ප්‍රත්‍යක්ෂ කියලා. ප්‍රත්‍යක්ෂ. අන්න එතකොට AB ගෙන් AC ගෙන් AB කපලා BC කපලා අයින්ට කරොත් AC ගෙන් BC කපලා අයින්ට කරොත් ඉතුරු වෙනවා AB කියන කැලල. එහෙනම් මේ අනිත් පැත්ත එකත් ඉබේම සෙට් වෙනවා. අප බලමු. නේද? BD කියන එකෙන් BC කොටස කපලා ඉවත් කරොත් මෙන්න මේ කැලල ලැබෙනවා CD. කියන්නේ එක පැත්තක් හදාගන්න try කරනකොට අනිත් පැත්තේ ඉබේම ලැබෙනවා. අන්න ඔක ප්‍රත්‍යක්ෂ වලින් ඔප්පු කරන්න තියෙන එක පියවර තුنين බොහෝ වෙලාවට හදන්න පුළුවන්. පියවර තුනයි යන්නේ ප්‍රත්‍යක්ෂ වුණම ගානකට. එක්ක කැලේ එකතු කරන්න නැත්නම් අඩු කරන්න. ඕක තමයි ඔයගොල්ලන්ගේ විභාගෙ තියෙන්නේ. අන්න එතකොට
මේ ආධාරකය සමාන වෙනවද? AB සමාන වෙනවා CD. අනේ ආධාරකයේ සමානයි එකම සමාන්තර රේඛා එහෙනම් ඒ අතර ලම්බ උසත් සමානයි. එහෙනම් සමාන්තර අශ්‍රවල වර්ගඵලයත් එක්කෙනෙකුට සමානයි. එහෙනම් දෙවෙනි එකත් හරි. කෙලින්ම දෙවෙනි AB FG සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් සමානයි. CDF සමාන්තර ආශ්‍රය වර්ගඵල. මොකද්ද රීසන් එක? දැන් අපි ඔප්පු කරගත්තා ආධාරකයේ සමාන බව. රීසන් එක ලියන්න. එකම ආධාරකය හා එකම සමාන්තර රේඛා අතර පිහිටන සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් සමාන වේ. අනුක්‍රමයේ එකම ආධාරකය බව ඔප්පු කරගන්න. මේ දිග සමාන ආධාරකයේ සමාන. එකම සමාන්තර රේඛා අතර පිහිටන නිසා ලම්බ උසද සමාන. එතකොට මේ දෙක වර්ගඵලයෙන් සමාන වේ. එහෙනම් තුන්වෙනි එක නේද? එහෙනම් ඒක මම තුන්වෙනි එක මෙතන හදන්න. right නේද? දෙවෙනි එක අපි ඔප්පු කරගත්තේ ABFG සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් සමානයි. CDEF සමාන්තර ආශ්‍රය බව නේද? ඔබ දත්තේ පොඩ්ඩක් ලියන්න. අපි දෙවෙනි ගානේ ඔප්පු කරගත්තේ මොකක්ද? ABFG සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් සමානයි. CDEF මේක සාධිත. ඒක ඔප්පු කරගත්තා. සාධිත. මම මේ දැන් තුන්වෙනි එක හදන්න යන්නේ. අර ඔප්පු කරන එක ඔප්පු කරගත්ත එක මම යොදාගෙන තුන්වෙනි එක ඔප්පු කරන්න යන්නේ. මම ඒක නිසා මේක මකා ගන්නම්. මේකත් ප්‍රත්‍යක්ෂ පියවර 3යි තියෙනවා. ඒක මේකෙන් මේක ලබා ගන්න ඕන. මේක ලබා ගන්න ඕන. ABFG ගෙන් මම ලබා ගන්න ඕනේ ACFG. එහෙනම් ප්ලෑන් කරන්න එක පැත්තක් ලබා ගන්න ප්ලෑන් කරන්න. එතන මේ ප්‍රත්‍යක්ෂ right විශේෂයෙන්ම වර්ගඵලය ආශ්‍රිත ප්‍රමේය වලදී ප්‍රත්‍යක්ෂ ප්‍රමේය ටික හරියට භාවිතා වෙනවා. ප්‍රත්‍යක්ෂ ප්‍රමේය නෙමෙයි ඒවා සදාතනික සත්‍යයක් නේද? ප්‍රත්‍යක්ෂ ටික භාවිතා වෙනවා. එහෙනම් අපි ඔප්පු කරගත්ත ABFG සමානයි CDEF බව ඔප්පු කරන්න ඕනේ. ACFG සමානයි BDEF trapezium මේ වර්ගඵලය. තොර එක පැත්තක් හදාගන්න. ABFG වලින් ACFG හදාගන්න මොකක්ද කරන්න ඕනේ? මට කියන්න බලන්න මැසේජ් කරලා. මේකෙන් මේක ඇල්ල හදාගන්න. හිතන්න මේ කාඩ්බෝඩ් කියලා. මෙන්න මේ කාඩ්බෝඩ් එක මට පත් කරගන්න ඕනේ ACFG කාඩ්බෝඩ් එක බව. එහෙනම් මම මොන ත්‍රිකෝණයද එකතු කරන්න ඕනේ? අන්න හරි. BCF ත්‍රිකෝණය එකතු කරන්න ඕනේ. එහෙනම් මම ABFG සමාන්තර ආශ්‍රයයට එකතු කරනවා කාවද? BCF කියන ත්‍රිකෝණය. එක පැත්තකට කරොත් සමීකරණයක් කියන්නේ තරාදියක්. දෙපැත්ත බැලන්ස් වෙන්න ඕනේ. මේ පැත්තටත් ඒ දෙයම කරන්න. එකතු කරනවා කවුද? BCF ත්‍රිකෝණය. අපි ඔකට සමාන කැලලකට සමාන කැලලක් එකතු කරාම ප්‍රතිඵලය සමානයි. ඒක ප්‍රත්‍යක්ෂයක්. සදාතනික සත්‍යයක්. අනේ එතකොට මේ කැලලට මේක එකතු කරාම මේ කැලල ලැබෙනවට කරන්න දෙයක් නෑ. තොර ලියනවා එම නිසා
ACFT ට්‍රැපීසියමේ වර්ගඵලය සමානයි. අනිත් පැත්ත ලැබෙනවට කරන්න දෙයක් නෑ. ඕනම හොයලා බලන්න ඒක ලැබෙනවා. බලන්න දෙයක්වත් නෑ. MCD EF මේ මැද කැල්ල එකතු කරාම ලැබෙන්නේ කවුද? මේ විශාල එක නේද? BD නේද? BD ඒක පටන් අරන් තියෙන D ACFD සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමානයි BDEF. අපි ඒක BDEF ට්‍රැපීසියමේ වර්ගඵල. බීජගණිතය දාලා වර්ගඵලය සමාන කරොත් ජ්‍යාමිතිය ගානේ වැරදි. ජ්‍යාමිතිය ලෙස හදන්න. ජ්‍යාමිතිය ගානේ බීජගණිතය මෙතනදී භාවිත කරන්න බෑ. ඒක ජ්‍යාමිතියම ඔප්පු කරන්න ඕනේ. මේ ක්‍රමය දාගන්න. ප්‍රත්‍යක්ෂ භාවිතාව වෙන එක තියෙන්න ඕනේ. අර දන්වලක්ෂය යන්නේ මේක භාවිතා වෙනවා මේක ඔප්පු කරනවා. මේක භාවිතා වෙනවා තුන්වෙනි කැලේ ඔප්පු කරනවා. ඕක විභාග මට්ටමේ ගණන් වල ස්ටයිල් එක. දන්වලක්ෂය තමයි යන්නේ. අන්නේ ස්ටයිල් එකට හුරු වෙන්න ඕනේ. එතකොට මෙතනදී බීජගණිතය භාවිත කරලා ඔප්පු කරොත් ලකුණු නෑ බිඳුව. එනගමයි ප්‍රශ්න පුකුත් නැත්නම් අපේ අදට මෙතනින් සම්මන්ත්‍රණය අවසන් කරමු. වෙනම් ඔබ සැමට සුබ රාත්‍රියක්.